මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා චන්දිමා රොඩ්රිගෝ මහත්මිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මෙම උතුම් ධර්මදේශනය සඳහා දායකත්වය දැක් වූ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. සියලුම සත්වයින්ට නිවන් අවබෝධය පිණිස මෙම උතුම් ධර්මදානමය කුසල් හේතු වාසනා වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාටම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට නිවැරදි ධර්මයේ ප්‍රායෝගිකව දේශනා කරනු ලබන පින්වත් ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. ධර්මානුශාසනාවෙහි සහ ප්‍රශ්නාවලියෙහි අනුග්‍රහක බවතුන් මූලික කොට සිටින්නා වූ සදහවර පින්නතනි, ඔබ විසින් ඉදිරිපත් කර තිබුණ ගැටලුවට අදාළ මාතෘකාවක් තමයි මාතෘකා පාඨ වශයෙන් ගත්තේ මම. මේ කාලින් අඩක් කරුණු පැහැදිලි කිරීම සඳහාත් ඉතුරු අඩ ඔබ ඉදිරිපත් කොට තිබෙන ප්‍රශ්න කීපයට පිළිතුරු දීම සඳහාත් මම යොදා ගන්න කැමතියි. සමාජ ජනතාව අතර නිදන්ගත වුණ දැනුමක් ඇති දෙයක් තමයි සතිපට්ඨාන සූත්‍රය කියන එක. අනතුරු ඔවුන් සති කියන්නේ සිහිය, ප ဋ ාණය කියන පිහිටවා ගැනීම කියන්නත් දන්නවා. නමුත් මේ සූත්‍රය තිබෙන පිටු ගණන ඔබ කියවලා තියෙනවද? පිටු 65ක් 70ක් විතර තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රය දීඝ නිකාය හෝ මජ්ක්‍ධිම නිකාය කියන පොත් දෙකෙන් එකක. එතකොට පාලි සිංහල ඇරියොත් පිටු 40ක් විතර තියෙනවා. මොහොතක් තුළ කළ යුතු දෙය පිටු 40ක් තිස්සේ මොනවද විග්‍රහ කරන්න කියලා ඔබට තේරෙන්නේ නැද්ද? ඒ වගේම මේක භාවිතා කළ කිසිවෙක් මේ ප්‍රතිඵල සම්පූර්ණ අරගෙන රහතන් වහන්සේ නමක් වශයෙන් පරලොව වැඩිය බවක්, පරලොව නොගිය බවක් ඔබ දන්නවද මෑතයෝගේ? ඔබට මේවා පරම සත්‍ය වශයෙන් පිළිගන්න විශ්වාස කළාට මට තේරෙන කාරණාවට අනුව මේවයි මට ගැටලු තියෙනවා. සතර සතිපට්ඨානයක් නැහැ, හතරම එකක් කියන එක ත්‍රිපිටකයේම තියෙනවා. එකක් වැඩීමෙන් හතරත්, හතරක් වැඩීමෙන් හතත්, හතක් වැඩීමෙන් දෙකත් වැඩෙන න්‍යාය ප්‍රකාශ කරමි කියලා. ඒ අනුව මේ සූත්‍රයේ මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම මේ සූත්‍රය ගන්න නැතුව තමයි සතිපට්ඨානය පැහැදිලි කරන්නේ. මොකද තවත් තැන්වල සතිපට්ඨාන සූත්‍ර 10ක් විතර තියෙනවා මට මතකයි අංගුත්තර නිකායේ එකක තැනක. ඒ වගේ සිව්සී වටන් කියන වචනය දේශනා 100ක විතර තියෙනවා. ඒකෙන් කියන්නේ හතරක් කඩන්න කියන එක නෙමෙයි. හතර ආකාරයෙන් කෝකෙන් වැඩුවත් එකයි කරන්නේ කියන එක. වේදනාව අනුව බැලීම, සිත් අනුව බැලීම, ධම්ම අනුව බැලීම. මේක නම් අපට අරමුණු කියලා ගන්න පුළුවන්. නමුත් කාය කියන එක කාය අනුව ගන්නවා කියලායි ගන්න. ඒක ඊට පස්සේ විස්තර ගොඩක් තියෙනවා.
ඒකට මොනම විදර්ශනාවක්වත් නැහැ ඊට පස්සේ. තිත්තන්තේ කියලා කතා කරන විදිහ ඉරියව් ඔස්සේ ඉඳමින් හිටමින් යමින් නෙමින් කය ඉරියව් පවත්වීම සඳහා සිහිය පාවිච්චි කිරීම. එතකොට ස්කන්ධ පංචකයක් පිළිබඳ කතාවක් නැහැ, පුද්ගලයෙක් ඉන්නේ. නමුත් එහෙම කළොත් මම දන්නවා කරන්න පටන් ගත්ත දක්වා කාලය තුළ හිත ඇතුළ තියාන කෙලෙස් ටික එහෙම තියාගෙන සමාධියක් වඩන්න පුළුවන් බව. හැබැයි ඒක ලෝකෝත්තර සමාධිය නෙමෙයි, ලෞකික සමාධිය. මේ ලෞකික සමාධිය උපදවාගත්ත අය රූපී අරූපී භවතලවල ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය සමාධිය වටහා ගන්න බැරි වුණ නිසා ඔබත් මමත් මෙතෙක් කල සංසාරේ ඇවිද්දා කියලා. එඳ මේ සමාධි කිව්ව පවණින් ඔක්කොම එකක් කියලා හිතන්නේ නැතුව ආනන්තරික සමාධිය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒක ඊට පෙර උපදවාගත්ත ඒක සමාධි ලෞකික සමාධිය ආනන්තරික නෙවෙයි. තවත් ඉතින් කියනවා මිත්‍යා සමාධිය. මේවා පිළිබඳව අවබෝධයක් නැතිව මේ කරුණ ඉදිරිපත් කිරීමෙන් අපිට මේක ලියන්න බැරුව යනවා. ඒකයි තියෙන ගැටලුව. එහෙනම් අර ගාතාවක පද දෙකක් ගත්තේ. අනිතක ධම්මානුපස්සනාව විස්තර කරලා තියෙන්නේ කොහොමද? නීවරණ අනුව බලන්න කියලා තියෙනවා. චතුස්සත්‍ය අනුව බලන්න කියලා තියෙනවා. පංච උපාදානස්කන්ධය අනුව බලන්න කියලා තියෙනවා. හැම එකක් අර ධර්මපල ඔක්කොම ටික ඒකේ තියෙනවා. ඒ කියන්නේ කෝකෙන් වැඩුවත් සිද්ධ වෙනවා කියන එකද මේ ඔක්කොම දැනගන්න ඕන කියලාද පෙන්වන්නේ. අපට මේ වැඩේට ලැබෙන්නේ වර්තමාන මොහොත විතරයි. මේ මොහොතට පිටු 60 ගාණක් පාවිච්චි කරන්න ඕ මේ සියලුම දේවල් පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා සිහියෙන් කෙරෙන්න ඕන දේ මොකද්ද? නැත්තම් ප්‍රමාදේ අප්‍රමාදේ මොකද්ද කියලා ඔබ තුලින් ඉගෙන ගන්න. නැතු මේ පිටු 60ෙම තියෙන දේවල් මට මෙතන කියන්න වෙලාවක් ලැබෙන්නේ නැහෙනි. කය කියන වචනේ අපි කයට ගන්නවා. නමුත් මේ කාය කියන පදේ යෙදෙන්නේ කයටද වෙනත් තැන්වල යෙදිලා නැද්ද කාය කියන පදේ වෙනත් දේවල් වලට? අන්න එතන මට තියෙනවා ගැටලුවක්. කය කියලා ගත්තාම ඔබට එහෙනම් පුද්ගලයෙක් ඉන්නවා, කයක් තියෙනවා. කය ඉරියව් අනුව බලන එක. එහෙම තමයි. නමුත් මේවා තියෙනවනේ මේ අනුපස්සනා කියන්නේ නැවත නැවතත් බලනවා කියන එක. පජානාති කියන්නේ දැනගන්නවා කියන එක නෙවෙයි, ප්‍රඥාවෙන් බලනවා කියන එක. දැන් දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති. ඒ පජානාති කියන පදේට අර්ථයක් නැහැ. හුස්ම ඉහළ යනවා දිහා බලන් හිටපුවහම පහළ යන දිහා. ඒක පජානාති වෙන්නේ කොහොමද? ජානාතිනේ. මේ නිසා මේකේ මොනවා හරි අවුලක් තියෙනවා. ඒ නිසා ඒක පාවිච්චි කරපු කාටවත් කෙලෙස් සහිතව පරලෝ යන්න උනායරුණාම ලබාගත් දෙයක් නෑ. ඕනනම් ලබා ගනී පොඩි සමාධියක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ත්‍රිපිටකයේ ධර්ම න්‍යායය තියෙන්නේ ඕක විතරක් නෙවෙයි. කුරුවට දේශනා කළේ සතිපට්ඨානේ මම හිතන්නේ බුද්ධත්වයෙන් අවුරුදු 35කට විතර පස්සේ. ඒක නොතිබුණාට ඉන් ඉස්සෙල්ලා ධර්ම දේශනා අහපු ඔක්කොම සෝවාන් වුණා, රහත් වුණා වෙනත් ධර්ම දේශනා වලින්. ඒ නිවන් මාර්ග තියෙන ලේසි දේශනාවක් හොයාගන්නකෝ. මේකට කියන්නේ මොකද්ද? අපබ්‍රංශයක්, අවුලක් මේක. පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී ඇති වුණ අවුලක් මේකේ තියෙන්නේ. නමුත් මේකේ පෙන්නනවා බුදුන් වහන්සේ ඒකානෝ යම් බික්කේ මග්ගෝ සත්වයින්ගේ පිරිසුදු වීම සඳහා සත්තාන විසුද්ධිය ශෝක පරිදේව ඉක්මවා යාම සඳහා මාර්ගඵල පිණිස මාර්ග නිර්වාණය සාක්ෂාත් කිරීමට යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ බුද්ධ වචනේම විශ්වාස කරනවා. එහෙනම් නොවෙන්නේ මට තියෙන ගැටලුව. ඒ බුද්ධ වචනය කවදත් මා විශ්වාස කරනවා. ඇයි නොවෙන්නේ?
එනම් බුදුන් වහන්සේ සැක කරන්න මට බෑ. කොතන හරි මේක වැරද්දක් තියෙනවා කියලා මට හිතන්න වෙනවා. දැන් බලන්න මම ගත්ත ගාථා පදේ මොකද්ද තියෙන්නේ කියලා. අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදං. අර අප්පමාදෝ කියන පදේ සිංහලට පරිවර්තනය කරන්නේ සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. එහෙනම් අසිහියෙන් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදය. මරණයට මඟ. මේ සිහියෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඉස්සර වෙලා. නමුත් මේකේ අර්ථ දෙකක් තියෙනවා ලෞකික ලෝකෝත්තර. අපි බොහෝ දෙනා දකින්නේ ලෞකික අර්ථය විතරයි. අතිවික්‍රය සමාධි භාවනා සති සම්පජඤ්ඤාය සංවත්තති. සිහිය පිණිස පවතිනවා. නමුත් ඊට එහායින් තියෙන අතිවික්‍රය සමාධි භාවනා ආසවානං කාය සංවත්තති. අර කෙලෙස් නැසන එක වෙනම එකක්, මේ සමාධිය වැඩෙන එක තව එකක්. තව ඊට එහා තව දෙකකුත් තියෙනවා මුලින් තව දිට දමසක විහාරය සංවත්තති කියලා. ඉතින් ලෝකෙ තිබිලා තියෙනවා සමාධි භාවනා කියලා දෙක තුනක්. නමුත් මේ දුකට හේතු අස්කිරීම පිණිස පවතිනවා කියලා එකයි තියෙන්නේ. එනිසා ස්කන්ධ පංචකය තුළ දකින්ට දේශනා කළ ධර්මයක් ත්‍රිපිටකයේ පුලා පවතිනකොට අපි කොහොමද පුද්ගලයෙක් තුළ බලන්නේ, කයක් තුළ? මුළු ත්‍රිපිටකයේ පුරාම ස්කන්ධ පංචකය තුළ දකින්ට ඕන පමාවක් සහ නුපමාවක් දේශනා කරනවා. ඒ වුණාට කායानुපස්සනාවේ පුද්ගලයෙකුයි කයක් තුළ බලන්න දේශනා කරනවා. එනිසා මම එහෙම දකින්නම්. සමාධිත් ලෞකිකයි ලෝකෝත්තරයි. සතියත් ලෞකිකයි ලෝකාත්තරයි. යම් කිසි පුද්ගලයෙකුට ධර්මයේ දන්නේ නැතුව අර ඉරියව් ඔස්සේ සිහිය ගෙනිච්චොත් ඒ නිසා කෙලෙස් වලට එන්න ඉඩ නැති වෙනවා. එතකොට සමාධියක් හම්බ වෙනවා. හැබැයි මේ සමාධිය සෝවාන් හෝ ආර්ය භාවයටපත් වීමක් නෙවෙයි. මොනම බණක්වත් දැනගන්න නැති වුණාට එහෙම ඉරියව් පවත්වනකොට සමාධියක් තියෙනවා. ඒ සමා සංසුන් බවක් තියෙනවා. ඒ සංසුන් භවයේ ඉන්න පුළුවන් කාලය වැඩෙනවා. නමුත් ඒක අතහැරපු දවසට සිත ඇතුලේ තියෙනා වූ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර සියලු දේවල් ආපහු වෙනවා. ඇයි ඒවට පහර ගහන්න බැරි වුණා මේකට? අරව වෙනයි සමාධිය වෙනයි. මම කරපු අය තේරෙනවා ඇති ටිකක්. ඔය කියන විදිහට විනාඩි 5 සිට පැය දක්වා සමාධි වඩපු අය යම් තැන්වල ගිහින් ඒක නවත්තලා ගෙදර එනවා. මම අහලා තියෙනවා සමාධිය අතහැරලා ගෙදර එනවා කියලාත් කියනවා සමහර අය. සමාධිය එහි විතරයි තියාගන්නවා, අතහැරලා ගුවනට මුසු කරලා ගෙදර එනවායි කියලා. ඔබේ සමාධියට පුළුවන් වුණාද ගෙදර ආපම තරහ එන එක, වීදුරු පොඩි කරන එක, බිරිඳ සමග සමයා සමග අවුල් කරගන්න එක, අසල්වාසීන් සමග ගැටුම් ඇති කරගන්න එක නවත්තන්න? ඒවා හැමම තියෙනවා කියලා තේරෙනවද? එහෙනම් කෙලස් ටික ඔක්කොම තියාගෙනත් සමාධි වඩන්න පුළුවන්. නමුත් බුදුදහමෙන් උගන්වන්නේ කෙලස් නැත නැහැටි. එන කෙලස් හංගන කෙලස් වලින් මගාරින එක බුදුහාමුදුරුවෝ 15 වෙනි ඉස්සෙල්ලා තිබුණා. අතකලමතාන යෝගීන් කළේ ඒක තමයි. අපට මේ සමාජයට පැහැදිලිව අත්කලමතාන යෝගයයි කාමසුඛාලිකාන යෝගයයි වෙන් කරගන්න බෑ. මට හිතෙනවා අපි අත්කලමතාන යෝගයත් මැදුම් පිළිවෙතට කලවම් කරගෙන තියෙන්නේ කියලා. ඒසයි මේවා මේ ලෙහන්න අමාරු වෙලා තිබෙන්නේ. ඒ නිසා සතිය කියන එක ඒ කටයුත්ත පිළිබඳව සිහිය සමාධිය වැඩෙන එකක් ලෞකික වැඩක් මම දකින්නේ. ඔය කායනුපස්සනාව තුළ ලෞකික සමාධියක් වැඩෙන්න තියෙන එකේ. එමයි මට ඒක විග්‍රහ කරන්න වෙන්නේ. නමුත් සිහියෙන් කටයුතු කිරීම කියන අප්‍රමාදයෙන් නිවනට මඟ කියන එකේ සතිය කියන එකේදී ඒ සතිය තියෙන්න ඕන වර්තමාන මොහොතේ කරන වැඩේට. ඒක කයානුවද, වේදනාවනුවද, චිත්තානුවද, ධම්මානුවද ඕන එකක් අනුව. ඒ මොහොතේ කරන වැඩේදී ක්ලේශයන් ප්‍රහීන වීමට සිහිය තියෙන්න වෙනවා.
සිහියෙන් වෙන්න ඕන කාරණාව තමයි අප්‍රමාදී වෙන්න ඕන කාරණාව ක්ලේශයන් ප්‍රහීන වෙන්න වෙනවා. ක්ලේශයන් සැඟ වෙනවා නම් හෝ ක්ලේශයන් හමු වෙන්නේ නැත්නම් හෝ ඒක සිදු වෙන්නේ නැහැ. එහෙමයි බුදුදහමේ මේ ගැඹුරු ආර්ය වචන කියන අර්ථයෙන් සතිය හොයා ගන්න වෙන්නේ. ඒ අනුව අපිට මේ බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ අපි ගෙදර හිටපු කත්තගෙන කතා කරමුකෝ පැත්තක නොකර ඉමුකෝ. ඒගොල්ලෝ අරමුණු පස්සේ ලුහු බැඳ ගියාය. ඔවුන්ට රූපයෙන් ශබ්දයට ශබ්දයෙන් ගන්ධයට අරමුණු සැපෙහිව ඇරුණාම ඊට එහා නිවනක් ඕන උනේ නැහැ. අතකමතාන යෝගීන් යනු ධර්මයක් දන්නේ නැතුව කැලේට ගිහින් විවිධ අත්හදා වැලීම් කරපු අය. ඔවුන්ට ආසවක්කේ ඥානය හැරුණාම සිසු ඥාන සමග සමාධි ධ්‍යාන හමු වුණා. ඇයි ඔබ කල්කරාපනා කරන්නේ නැත්තේ ඔවුන් කාටවත් සෝවාන් ආදී මාර්ගඵල හම්බුනේ නැහැ කියලා. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් හම්බෙන්නේ නිවීම අර සමාධි නිවීම නෙවෙයි නේනම්. නමුත් මේ සමාධිය ගැන දන්නේ නැති අයට සමාධිය හම්බ වුණාම සක්විති රජකම ලැබුණට වඩා ලොකුයි කියලා හිතනවා. මම මේක පැහැදිලි කරන්නම් මෙහෙම. ඔබට හුරු වෙලා තියෙන ළමා කාලේ ඉඳලා අරමුණෙන් අරමුණට යන ගමනක්. රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් නිකන් ඉන්න බෑ කියන්නේ. එක්ක විටක් ගන්න ඕන, එක්ක සිගරට් එකක් බොන්න, නැත්නම් බොරුවක්වත් කියන්න ඕන, නැත්නම් දුවන්න පනින්න ඕන. අර අලියටයි ළමයටයි නලියන්න නැතුව ඉන්න බෑ කියනවා වගේ නලියන්න නැතුව ඉන්න බෑ. අරමුණකට මේකතු වෙලා පුරුද්ද තියෙන්නේ. ඒ අරමුණට එකතු වෙලා තියෙන පුරුද්ද තියෙනකොට අරමුණට එන කාරණාවේ තියෙන බර ඔබට වදයක්. අරමුණට එනවා ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. ඉතින් මෙවන් දැවෙනවා. මම කරදරයක් නෙමේක. මේවා නිසා දැවෙන අය දන්නවා ඇති. අන්න ඔබට හුස්ම පාරට සිහිය එකතු කරන්න ගියොත් හරි, බුදු පිළිමයක් ගැන සිහිය එකතු කරන්න ගියොත් හරි, තව මොකක් හරි කරන්න ගියාම ඒ අරමුණේ සිහිය තියෙනකොට අනිත් අරමුණ වලට එන්න බැරුව යනවා. ඒක අරමුණකට හිත පුරුදු කරපුවාම ඒ අරමුණ සිතේ වැඩිලා තියෙන නිසා ඒ අරමුණ ඉන්න තාක්කල් අනිත් අරමුණ වල තියෙන දේවල් වලට එන්න බැරුව යනවා. එතකොට ඒව නැහැ. ඒවැ තියෙන දුකත් හිතේ නැහැ. ඉතින් මේකට ඇලෙනවා. අරවට ඇලෙනවා වගේ මේකටත් ඇලෙනවා ඊට පස්සේ. නමුත් මේ ඒවා එන්නේ නැත්තේ නැති වෙලා නෙවෙයි. එන්න ඉඩ නැහැ. සිතේ දැන් අරමුණක් තියෙන නිසා ඒවා එන්න ඉඩ නැහැ. අරවනම් රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට මාරු වෙන නිසා වෙනස්කම දැනෙනවා. මේක ආනාපාන සතිය හෝ බුදු පිළිමේ හෝ මෛත්‍රිය හෝ ගත්තාම එකම අරමුණක්. ඒක පැයමෝක නොනැසී තියෙනව නෙමෙයි. දවස් ගාණක් හිටියාම ඒක මොහොතක් පාසා නැසෙනොන් ඒකම උපදිනවා. ඒක බලවත් වෙනවා කියලා කියන්නේ. ඒකේ සැනසීමට ඔබ රැවටෙනවා මාර්ගඵල හරි නිවන් හරි සෝවාන් හරි කියලා. නෑ. ඒක පිරිහෙන සමාධියක්, ඒක ලෞකික සමාධියක්. මේක ලබාගත්ත බොහෝ දෙනා සෝවාන් කියලා හිතනවා. බොහෝ දෙනාට මේක එහෙම එකක් තියෙන බව ගන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒකේ ඒ පාරේ ගියායට ඔක තේරෙනවා. ඔබ මට වඩා වයසෙන් අඩු නම් ඔකේ යන්න පටන් ගත්තේ ඔබට ඉස්සෙල්ලා මම 81 ඉඳලා 90 දක්වා ගියා. කෙලස් ටික තියාගෙන සමාධිය වැඩුවා. ඇයි මේ කෙලස් ටික හැමදාම තියෙන්නේ කොච්චර වැඩුවත් කියලා මම හොයනවා. එතකොට කෙලස් ටික වෙනම එකක්, සමාධිය වෙනම එකක්. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ අර කෙලස් වල හටගන්න එක මුල් අයින් කරලා දුකක් නැතුව ඉන්න. ඒවා හංගගෙන ඉන්න නෙවෙයි. නමුත් අපිට ඊට අදාළ ධර්මයේ හම්බුනේ නැති නිසා අපි හැමෝ දෙනාමත් කෙලස් ටික හංගගෙන ඉන්න සමාධිය බුදුදහමේ සමාධිය කියලා හිතාගත්තා.
ඕක අවංකවම මට කතා කරන අය මේ සමාජයේ ඉන්නවා. මෙච්චර කල් මෙහෙම වැඩුවට සියලු ක්ලේශයන් ටික හිතේ තියෙන බව දැනෙනවා කියලා. ඔබට වෙන මොහොතකදී රාගය දේශේ මෝහය උපදිනවා නම් ඒවා උපදින්නේ තියෙන නිසා කියලා බුදුහාඳුරුවෝ අදාරනවා. තියෙනවා කියලා අත දාලා හොයාගන්න තැනක් නැහැ. හේතු වශයෙන් තණ්හානුසේ වශයෙන් දුක් ගෙනත් දෙන්න තියෙන හේතු හිත ඇතුලේ තියෙන ඒවා බැහැර කරන එක තමයි බුදුදහමෙන් කරන්නේ. හිත හිස් කරන්න ඕන. නමුත් ධර්මය ගන්න නැතුව ගත්තාම ඒවට එන්න නොදී වෙනත් සමාධියක් වඩන එකක් කරන්නේ. මේක තේරුණ ගය දන්නවා ඇති. ඊට පස්සේ ඉන්න කාලේ වෙනත් අරමුණු එන්නේ නැතුවම හරිම සැනසෙල්ලක්. ඉතින් අනිත් අයගෙනුත් අහනවා. කොච්චර වෙලා දැන් ඉන්න පුළුවන්ද? මෙතන තවත් කාරණයක් සිද්ධ වෙනවා. ඔවුන් දන්නේ නෑ මේ බාහිරට පේන එකේ ඉස්සරහින් තියෙන දේ පේනවා කියලා කියනකොට කිව්වට පහළ වෙන්නේ සිතට එන දේ පේන්නේ කියලා දන්නෙත් නෑ. බාහිරට ගැටුන්නේ නැතුවම කල්පනාවේ ඉන්න වෙලාවට සිතට එන එක පේන්නේ නින්දේ හරි සිතට එන අරමුණ කියලා දන්නේ නෑ. ලෝකේ තියෙන දේවල් පේනවා කියලා හිතන් ඉන්නේ. ඔබට දැනෙනකොට මේ ඔක්කොම සිත විතරයි කියලා තේරුම් ගත්තේ නැත්නම් මේ සංසුන් සමාධියේ ඉන්නකොට ඊට පස්සේ එතනින් එහා පැත්තට මායාලෝකයක් හදනවා මායя. ඔබ දන්නේ නැහැ ඒක. රූපේ සද්දේ ගන්ධේ රස આવොත් ඔබ දන්නවා හතර මිතුර આવොත් එහෙම. නමුත් මේ ඉන්න සංසුන් ස්වභාවයට අනුව වෙන මොන හරි හිතට આવොත් එහෙම ඒක අතාරින්න දන්නවද? ඒකට අහු වෙනවද? අනිවාර්යෙන් ඒකට අහු වෙනවා. ඒක ආලෝකයක් පෙනීම වෙන්න පුළුවනි. කුණ්ඩලිනී යෝගය සඳහා අවශ්‍ය කරකිල්ල පටන් ගත්තා වෙන්න පුළුවනි. තව જાති තියෙනවා ඇති. දන්නේ නැත්නම් ඒක දිහා බලන් හිටියොත් දැන් ඔබ භාවනාව නෙමෙයි ඉන්නේ අර සිතුවිල්ල ඔස්සේ යනවා. දැන් යන්න ඒක ලොකු කරලා දෙනවා. ඔබ වාඩි වෙලා ඉඳීවි ඔබේ කය උඩ යනවා පෙනෙයි. එහෙම නැත්නම් ඔබේ ඔළුවෙන් මොනවා හරි පිට වෙලා යනවා පෙනෙයි. ඔබට සුන්දර ආලෝකයක් පෙනෙයි, මාලිගාවක් පෙනෙයි, දෙවියෝ කතා කරනවා ඇහි. තව එහාට ගියොත් අතීතයේ වෙච්ච සිද්ධියක් පෙනෙයි, එක්ක අනාගතයේ අනාවැකියක් කියන්න පුළුවන් වෙයි. දැන් ඔය සිතුවිලි වල කෙලස් නැසුවද සමාධිය හදාගෙන සිතුවිලි ඔස්සේ ගියාද? තවත් සිතුවිලි ඔස්සේ ගියානේ. එක එක්කෙනාට ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලි කරලා තිබුණා මේ ගියායට දිබ්බසෝත ජිබ්බ චක්කු පරසිත විඥාන පුබ්බේ නිවාස ඥාන ඔය ආසවක්කේ ඥානය හැරුණාම අනිත් බොහෝ දේවල් ලැබෙන්න පුළුවෙනි. ඔබට ඒවා ඕනේ. මට නම් ඒවා ඕන උනේ නැහැ. ඒ නිසා ආරම්භයේදීම මේව මගේ හිතට එනකොට මම තේරුම් ගත්තා මේ මායя තමයි මාව රවට්ටන්න හදන්නේ. එහෙනම් සිත හිස් කරන්නේ කොහොමද කියලා හෙව්වේ අරුණාම සිත ඔස්සේ යන්නේ කොහොමද කියලා මං නම් හෙව්වේ නැහැ. ඒ නිසා මේ සිහිය කියන එකේදී තියෙන්න ඕන මොකද්ද? අපට කල්පයක් ලෝකේ ගත වුණත් අවුරුදු 100ක් ගත වුණත් මේක ගත වෙන්නේ වර්තමාන මොහොත නැමැති ස්වර්ණමය අවස්ථාව වශයෙන්. ඒකට දිගු කාලයක් දෙන්නේ නැහැ. මොහොතයි ලැබෙන්නේ. මොහොතින් මොහොත ගත වෙනවා. පව් කරන්නත්, පින් කරන්නත්, ධානය වඩන්නත් මේ මොහොත තමයි පාවිච්චි කරන්නේ. සසරට බැඳෙන්නත් මේ මොහොත, සසරෙන් ගැලවෙන්නත් මේ මොහොත විතරයි පාවිච්චි කරන්න ඕන. මේ මොහොත උගන්වනු ලබන්නේ බුදු සමයේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සෝසිතින් උපදින විඥාණයෙන් හයෙන් එකක් පහළ වෙන අවස්ථාව වශයෙන්. අනතුරු ඒක විස්තර කරනු ලබන්නේ ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර භවවත් ස්කන්ධ පංචකයේ වශයෙන්. මේකට අහු වුණාම ප්‍රමාද වෙනවා, සිහිය නැහැ. සසරට බැඳෙනවා. මෙන්න මේ සසරට බැඳෙන්නේ නැති වෙන්න මේ මොහොත පාවිච්චි කරන එකට තමයි මේ අපමාදව අමත පදන් නැත්තම් සිහියෙන් කටයුතු කිරීම කියලා පෙන්වන්නේ. සිහියදි වෙන්න ඕන කෙලස් හැංගෙන එක යටපත් වෙන එක නෙමෙයි, කෙලස් නැසෙන්න ඕනේ. බුදුදහමේ සිහිය තුළ. ඒ නිසා ඒක අර
පජානාති කියන වචනෙන් මම දකින්නේ ඒක ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. එනිසා මේ අවුලේ පැටලලා ඉන්නේ අද ඊයේ නෙවෙයි. ඉතින් මේ සමාධිය වැඩුව අය මේ රටේ බොහොම ඉන්නේ නැති. උගතුන් බුද්ධිමතුන් ගිහි පැවිදි අය. ඔවුන්ම දන්නවා ඔවුන්ගේ කෙලෙස් එහෙමමයි කියන්න. ඒ නිසා ඔවුන්ට අනුතෙන් මේකට නිදහසට කාරණයක් හදන්න ඕන. මේ සෝවාන් වෙන්නේ නැත්තේ නිවන් දකින්නේ නැත්තේ පාරමිතාවත් වෙනද බෝධිසත්වයෙක් හින්දා බුදු වෙන්න යන හින්දා අනාගතේ බුදු සාසනය රැක ගන්න බාර දීලා මනෝ විකාර මොනවා හරි හදා ගන්නවා. තම තමන්ට අදාළ මනෝ විකාර හදා ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරන් අනුගමනය කරමින් ලෝකෙට කියා දෙන්න ඕන. මේ ජීවිතය තුළ ලෝභයේ දේශේ මොහේ පීඩණේ නැතුව නිවි සැනසෙන හැටි. ඒ පීඩණයෙන් මිදෙන හැටි. සතියෙන් කෙරෙන්න ඕන ලෝභ දේශ මොහ ටික අයින් වෙන එක. හැංගෙන එක නෙවෙයි. නමුත් මේ සමාධිය කෙරෙන කාරණේ තියෙනවා අපි ධර්මයේ තුළ. අර හිත ඇතුළේ හැංගෙන කොටස නමත් යන්න තණ්හා අනුසය කියලා. ඒ තියෙන නිසා තමයි හිතට එන්නේ. තරහව හිතට එන්නේ මූලයේ තියෙන නිසා. ආවොත් ගහගන්න බනින්න හිතෙනවා. ගන්න ආකාය වචන දෙනවා. මේ ඇතුලේ තියෙන එකට අනුසය කියනවා, හිතට එන එකට පරිඋත්තාන කියනවා, කායට වචන දෙනවට වීතික්කම කියනවා. සමාධියක් හදාගත්තොත් පරිඋත්තාන වීතික්කම නවත්තන්න පුළුවන්. හැබැයි අනුසයට අත ගහන්න බෑ මේ සමාධියට. කොතරම් බැරිද කියනවා නම් අරූපාවචර ධානලාභියා කල්ප ගණනක් ඉඳලත් ආපහු මෙහෙන්නේ අර අනුසයට පහර ගහ ගන්න බැරි වුණා. සමාධියේ කාලය ඉවර වුණා. නිසා ලෞකික සමාධි ලෝකෝත්තර සමාධි කියන එකේ දෙකක් බව තේරුම් ගන්න ඕන. ඒක මම නෙමෙයි පදාරන්නේ. ඒක ඔය පිළිබඳ අර්ථකථනයක් සපයන්නා වූ මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඔය සමාධි කියන වචනේ අපි ගන්නේ කො ධාන කියලා, සංසුන් සම්සෝය කියලා. ඒකෙදි අනුසය පරිඋත්තාන ක්‍රියාත්මක නොවන නිසා නීවරණ යටවීමෙන් සමාධියක් ලැබෙනවා. ලෝකෝත්තරයේදී කෙලස් නැසීමෙන් සමාධියක් ලැබෙනවා. මේ සංසුන් ස්වභාවය දෙකේදීම එතකොට ඒකෙදී අර සැනසීම සමානයි. ඒකනේ අර සංසුන් හරි තියෙන සැනසීමක් කියලා කියන්නේ අර සමාධිය ලබා ගත්ත අය. නමුත් ඔවුන් මෙන්න මේ පදේ මතක තියාගන්න. ධානානි විරාගෝ. ලෞකික ධානය හෝ ලෝකෝත්තර ධානය හෝ රාගයේ විනාශ වී ඇති බැවින් සහ යටපත් වී බැවින් ඒකේ රාගේ නැහැ. ඒකේ ඒ වුණාට තානි ද්වේ දානේ. මේ ධාන වර්ග දෙකක්. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සලා එක බුදුහාමුදුරුවෝ හොයාගත්ත එක. එහෙම නෙමෙයි ඒකේ තියෙන්නේ. මම කියන්නේ ඒක එහෙම තමයි. අර ධර්මයේ භාවිතා නොකරමින් වඩා ගන්නා මේ සංසුන් ස්වභාවයට කියනවා බොජ්ජංග විප්පයුක්තානිච. බොජ්ජංග නෑ ඒකේ. ඒක පිරිහෙන ධානයක්. ඔය දේවදත්ත එහෙම උපදවාගත්තේ ඕක තමයි. ජාතක පොතේ පෙන්වන්නේ කෙලෙස් යටපත් කරන කසින වඩා ධාන උපදා බඹලු උපන්නයි කියලා ඒ පෙන්වන්නේ ඕවා තමයි. ජාතක පොතේ කතාන් වල ත්‍රිලක්ෂණේ පාවිච්චි කරා කියලා නෑනේ. බොජ්ජංග සම්පයුක්තානිච. බොජ්ජංග සහිත ධානයක්. අන්න ධානවල වර්ග දෙකේ වෙනස. බොජ්ජංග විප්තයුක්තානි බාහිරකානි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයෙන් ශාස්ත්‍රයෙන් පරිබාහිරයි බොජ්ජංග රහිත ධානය. ඔය ඔබ සමාධිය කියලා කතා කරන එකේ ඉඳලා අටවැනි ධානය හෝ එහෙම නැත්නම් ආකාසානංචායතන ආදී අනේව සංඥා නාසඤ්ඤායතන දක්වා කොටස බාහිර කානි. බොජ්ජංග සම්පයුක්තානි
බොජ්ජංග සහිත ධානය ආර්ය පුද්ගලානි සෝවාන් මාර්ගයෙන් එහා පැත්තට තියෙන්නේ. ඇයි මේ ගැන සැලකිලිමත් නැත්තේ? මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා බණ නැතුව භාවනා කරන්න බෑ. බණ තේරෙන්න ඕන මම දන්න හැටියට. බණ නැතුව භාවනා කරොත් අයිති වෙන්නේ කෙලෙස් යටපත් කරන සසරෙන් දුකින් පැනලා යන්න හදන සමාධියකට. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සති පාවිච්චි කළොත් නිබ්බානාය සංවත්තති. නිබ්බාන සච්චි ක්‍රියාය. සාක්ෂාත් වෙනවයි කියලා. එනිසා මේ ගැන ගැඹුරෙන් හොයන්න ඕන. නමුත් අපට ලෝකයා පිළිගත්ත මතයක් තුළ ඉන්නකොට ඒකට වැරදි කියලා පෙන්නන්ට පිළිගත්ත මතය තුළ එතකොට අපි වැරදිකාරයෝ වෙනවා. වැඩින් ඒකෙන් කෙරෙන්නෙත් නෑ. නමුත් ඒක පරම සත්‍ය වශයෙන් ඔළුවේ තියාගෙන ඉන්නවා හිමුදුනේ. ඊට වඩා ලේසි ක්‍රමය තමයි වෙනත් සූත්‍ර දේශනා ආශ්‍රයෙන් මේ සතිය පාවිච්චි කරන්නේ මොකටද කියලා තේරුම් ගන්න එක. සතිය පාවිච්චි කරන්න ඕන වර්තමාන මොහොතේ කර්ම රැස් නොවී අවසන් වෙන්න. කර්ම රැස් වෙනවා නම් ඒකට කියනවා ප්‍රමාදය කියලා. යම් කර්මයක් රැස් වෙනවා නම් කර්මයට විපාක සංසාරේ හම්බ වෙනවා. එහෙනම් භවගාමී. කර්ම රැස් නොවී අවසන් වෙන්න පාවිච්චි කරන්න ඕන එකට තමයි මේ සතිය කියලා කියන්නේ. මීට වඩා කරුණු පැහැදිලි කිරීමට කාලය ගන්න මම කැමති නැහැ. ඔවුන් ඉදිරිපත් කර තිබෙන්නා වූ මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මම කැමතියි. ප්‍රායෝගිකව කෙලෙස් උපදවා නොගෙන සිටීමට උත්සාහ දැරීමෙන් සමාධියක් ලබා ගත හැකිද? කෙලෙස් ඔබ ළමා කාලේ ඉඳලා යම් තාක් ගත කරලා තියෙනවා නම් කෙලෙස් උපදවාගෙන ඉන්නේ. නමුත් දැන් ඔබට පුළුවන් නම් ඒවා උපදින්න නැති වෙන්න අරමුණක් ඔස්සේ ඉන්න ආනාපාන සතිය හෝ මේ ඉරියව්පතනේ හෝ ඕන එකක් ඔස්සේ නැත්තම් බුදු ගුණයක් මෙනෙහි කරන්න හෝ ඒ මෙනෙහි කිරීම තුළ ඒහා සමාන ප්‍රමාණයකට අරමුණු වෙන්නේ නැතුව ඔබට ඉන්න පුළුවන්. ඔය දැන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා අහන කට්ටියට ලැබෙන්නේ මේ සංසුන් සුවා අරමුණු වෙන්නේ නැති නිසා තියෙන සංසුන් බව. හැබැයි කෙලෙස් නැති වෙලා හැම නෙමෙයි කෙලෙස් ඔක්කොම ඉතුරුයි තව. ඒ පිළිබඳව ඔබට ආසවක්ඛ්‍ය ඥානය පහළ වෙලා හැම නැහැ. ඔබ මේ කවුරු හරි කියපු දෙයක් කරලා විතරයි තියෙන්නේ. මේකේ ඉන්න කාලය විනාඩියක් හම්බුනොත් මහන්සි වෙනවා නම් විනාඩිය 2 3 4 5 ඔස්සේ පැය ගණන් එහාට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕක පැයක් විතර කාලයක් දිනු කරපු කෙනෙක් වශයෙන් මම මේ කියන්නේ. ඒ මොකටද මේ? සමාධිය තියෙයි වාඩි වෙලා ඉන්න තාක්කල්. නමුත් ගෙදරදොරේ ප්‍රශ්න හමුවේදී ඊට පස්සේ සමාධිය පැත්තකට ගිහින් ඔබේ ලෝභ දේශ මොහ එනවා. ඔබට මේ දිගු දැහන් වැඩුව අයටත් දැහන පැත්තකින් දාලා පයින් යන්න වුණා. මොකද මේ කෙලෙස් කියන දෙක යටපත් කරන වඩන එකක් මේ ලෞකික සමාධි කියන්නේ. පිරිහෙනවා. දේවදත්තත් එහෙම දේවල් කළා. ඒ වුණාට සමාධියෙන් සෝවාන් වෙන්නත් බැරි වුණා. අපායටම ගියානේ ආපහු. ඇයි මේ බුදුවරයෙක් දේශනා කරපු ධර්මයේ සරණ කියන එක පැත්තකින් තියලා මොනවද මේ හොයන්නේ? ධර්මයක් සරණ වෙන්න ඕන සසර දුකින් මිදෙන්න. ඒක අමාරුයි ටිකක්. මොකද තේරුම් ගන්න ඕනනේ. ඒ නිසා මේ සමාධිය බුදුසසුනෙන් පරිබාහිර ඕන ලෝකේ ඕන තැනක තියෙන්නත් පුළුවන් මේ මිනිස් වර්ගය අතර. මේ විනාඩිය සිට විනාඩි ගණනක් වෙනත් අරමුණු වෙන්න නැතුව ඉන්න පුළුවන් මේ සංසුන් බව. දෙවෙනි ප්‍රශ්නේ සෝවාන් වීමට සමාධිය අවශ්‍යමද? නෑ ඉතින් ඔය ආලාර කාලමුද්දක රාමපුත්‍ර බග්ගව මේගොල්ලෝ සෝවාන් වෙලා හිටියේ නෑනේ. කල්ප ගාණක් ඉන්න පුළුවන් සමාධියක් හදාගත්තේ. ඇයි මේවට ආයතන කියන්නේ? ආකාසානං ඡායතනේ. ඔබේ මට්ටමින් නෙමෙයි ගැවුරින් මඟ. ආයතනේ කියලා කියන්නේ හිතේ හදාගත් එකක් කියන එක.
ඒ සමාධියත් ඊට පස්සේ සිතුවිල්ලක්. අනිත් සිතුවිලි වෙනුවට මේක සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල නිතරම ඒකම උපදිනවා බලවත් වෙලා නිසා අනික්වට එන්න ඉඩ නැහැ. තේරුම් ගන්න. සෝවාන් වීමට සමාධියක් අවශ්‍ය නැහැ. සමාධිය ලබා ගත්ත අයටත් ධර්මයේ තේරුම් ගත්තොත් සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙනවා කියන්නේ සමාධියක් හම්බ වෙනවා නෙමෙයි. සෝවාන් වෙනවා කියන්නේ කෙලෙස් රැස් කරන පාර අවසන් වෙනවා. එතනින් එහාට කෙලෙස් ප්‍රහීන කරන පාර ආරම්භ වෙනවා. අනුසෝතගාමි පටිසෝතගාමි. යන පැත්තට යන අනිත් පැත්තට යන. සෝවාන් වෙනවා කියන්නේ ධර්මයේ තේරෙනවා. මතක තියාගන්න. එයා එතනින් එහා පැත්තට ඒගොල්ලන්ට වඩන්න පුළුවන් සමාධියක්. ඒක ලෝකෝත්තර සමාධිය. ආනන්තරික සමාධිය. ඒ නිසා සෝවාන් වීමට ප්‍රත්‍ය මොනවද කියලා අහපුවම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන සමාධියක් වඩලා තියෙන එක කියලා කියන්නේ නැහැ. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය. වැඩි ගැඹුරට යන්න ඕන නැහැ. පාසල් ගිය ඉස්කෝලේ ගිය දහම් පාසල් ගිය පොත කියව මතක් කරගන්නකො. කොණ්ඩඤ්ඤ තවුසාගෙන් පටන් අරගෙන සුද්ධෝදන රජතුමා හරහා පෙන්වන චරිත ටික කවුරු හරි භාවනාවකට සෝවාන් වේ කියලා ලියලා තියෙනවද? බණාසා සෝවාන් විය. මේ සෝවාන් වෙනවා කියන්නේ සත්‍යයක් වැටහෙන එක. තමන් භවගාමී පුද්ගලයෙක් මේකේ සසර තමයි හම්බ වෙන්නේ කියලා තේරුම් යන එක. එහෙනම් භව නිරෝධගාමීත්වය තේරුම් යන එක. මේක අවබෝධයක්. ඇයි සබ්බාසව සූත්‍රයේ පෙන්වන අත්තිබික්කවේ ආසවා දස්සනාය පහතබ්බා. ඒ දස්සනාය පහතබ්බා කියන එකේ තේරුම දැක්මෙන් හෙවත් නුවණින් දැක්මෙන් සෝවාන් වීමෙන් අතහැරෙන්න ඕන කෙලෙස්. ඒක ධර්ම ශ්‍රවණයේ තියෙන එක. දස්සනාය කියන එක අපේ අය හිතන් ඉන්නේ ඊට පස්සේ එළියක් පේන එක හරි මොකක් හරි මාලිගාවක් පේන එක හරි මොකක් හරි හිතට කඩා වැටෙන එක. එතකොට ආයෙත් අර සිතවිලි වලට රැවටුනේ. එහෙම දර්ශන පහළ වෙච්ච අය ඉන්නවනම් හිතාගන්නේ තමන් හදාගත්ත සිතවිල්ලකට රැවටිලා ඇරුණාම දර්ශන නම් නෙවෙයි ඒවා. මේ දස්සනාය කියන්නේ දැක්මෙන් කියන එක. ඊළඟ එකට අපි යනවා. දෛනික වැඩවල යෙදෙන කෙනෙකුට සිහියෙන් ඒ වැඩ කරනවා කියන්නේ තම රූපකයේ චලනය මත සිහියෙන් බැලීමද නැත්නම් ඒ මොහොතේ ස්පර්ශය නිසා කයට ප්‍රකට වන දෙය ආයතනයක් උපකාරයෙන් උපදින සිතක් බව හඳුනා ගැනීමද? මේ දෙකමත් නෙවෙයි මම නම් කියන්නේ. ඒ ඉරියව් පවත්වනකොට ඉරියව්වත් එක්ක සිහිය ගෙනියන එක කියලා තමයි අපට උගන්වන්නේ. නමුත් එතකොට කවුද එතන ඉන්නේ? ඒ ඉරියව් පවත්වන කෙනෙක්. ඒ පුද්ගලයෙක් වශයෙන් නේද ඔබ කරන්නේ. නමුත් මේ වැඩ කරද්දි මොකද වෙන්නේ? අතුගාද්දි අතීත මතකයක් එන්න පුළුවනි. අතුගාද්දි අනාගත පැත්තට හිත යන්න පුළුවනි. මේ වැඩේ කරද්දි පරණ තරහක් එන්න පුළුවනි. දැන් මේ කරන වැඩේට බාධා කරන මේ එන කාරණා අතීතය හෝ අනාගතය. ඒවා එන්න නොදී ඉන්න එක නම් මේ සමාධියෙන් යටපත් වෙලා තියෙයි. නමුත් මම දකින්නේ මේවා කරනකොට අන්න අර ඒවා එනවා නම් ඒ එනේවා අල්ලා ගන්නයි තෙහිය තියෙන්න ඕන. මෙහෙම හිතන්නකෝ. ඔබට ආයතනයක් බාර දෙනවා. ආයතනයේ හැමතැනම ගේට්ටුවේ මේ බැමුන් දාලා දැල් ගහලා තියෙන්නේ. ඔබට දෙන්නේ ගේට්ටුව පිළිබඳ වගකීම බාර ගැනීම. මොනම දෙයක්වත් ඇතුළට ගෙනියන්න හරි පිටට කරන්න හරි මේ ගේට්ටුවෙන් තමයි හොරෙන් ගෙනියන්න ඕන. දැන් ගේට්ටුව බාරකරු යන හැම දෙනෙක් පිළිබඳව මේ මොහොතේ සිහියෙන් ඉන්නවා නම්
ඇතුළට හොරෙන් ගෙනියන්න පුළුවන්ද? ඇතුළෙන් හොරෙන් පිටට ගෙනියන්න පුළුවන්ද? ඔහුගේ සිත වෙන දිහාකට ගියොත් ඇතුළට හරි පිට හරි කවුරු හරි එක්කලා ඒ ටිකේ හොරු ගෙනියනවානේ. ඔබට තේරෙන්නේ නැද්ද ඔබේ ජීවිතයේ මේ වර්තමාන මොහොත තමයි මේ අතීතය අනාගතය දෙකටම සම්බන්ධ නැති ගේට්ටුව කියලා. මෙතනින් රැවටිලා තමයි අතීතයට තියන්නේ. මෙතනින් තමයි අනාගතයට තියන්නේ. ඒ නිසා සිහිය තියෙන්න ඕන සමාධියක් කලන්න මේ බුදුදහමේ කෙලෙස් නැසෙන්න. ක්ලේශයන් ප්‍රහීන කරන්න ඕනේ වෙන්නේ. කෙලස් කියලා කියන જાතිය තියෙන හොයන්න තියෙන දෙයක් නෙමෙයි. හේතු වශයෙන් සැඟවී තිබී අවශ්‍ය මොහොතේ එළියට එන දෙයක්. මට තරහක් එනවා, ඊර්ෂ්‍යාවක් උපදිනවා, පලිගන්න හිතෙනවා. කොහෙද තිබුණේ? තිබුණ තැනක් නැහැ. නමුත් එන්නේ තියෙන නිසා. මේක මම මේ ඈතදී කීප වතාවක් පැහැදිලි කළා වර්තමානයේ සිදුවන සිද්ධියකට ගලපලා රජයේ හමුදාව සහ LTT හමුදාව අතර සටන ගන්න උතුර තිබුණ. උන්ට මොනවද නම් කළේ? රජයේ නීත්‍යානුකූල හමුදාවක් බංකරවල නෙමෙයි මේ ඉන්න. තම තමන්ගේ මධ්‍යස්ථානවල ඉන්න. අර අය කැලේ සැඟවින්න ගරිල්ලා හමුදාවක්. ඉන්න තැනක් හොයන්න බෑ. ගල් අස්සේ ගස් අස්සේ කාණු කපාගෙන කැලේට වෙඩි තිබ්බට වදින්නේ නැහැ. ඒගොල්ලන්ට. මොකද ඉන්න තැන ඉලක්ක කරන්න බෑ. නැද්ද? ඉන්නවා. ඉන්නවා විතරක් නෙවෙයි ඔත්තු බලනවා. ඉදිරි ආරක්ෂක වලල්ල දුර්වල වෙන්නේ සංගීත සම්දර්ශනයකින්ද, නිවාඩුවට ගිහින්ද, මොකක් හරි කාරණයකින්ද. දුර්වල වෙලාවක්. එක්ක ප්‍රධානියා නිවාඩු ගිහින්ද. කොහෙන් හරි දැනගන්නවා. මේ දුර්වලකම දැනගෙන එළියට එනවා. ගරිල්ලෝ ටික. එදින් ආරක්ෂක වලල්ලක් දෙලා පහර දීලා ගිහින් හැංගෙනවා. අර ආරක්ෂකා මදි නිසා නේද පහර දීලා යන්න පුළුවන් වුණේ ආපහු. හොඳයි ඉදිරි ආරක්ෂක වලල්ලේ අවධානයෙන් හිටියා නම් එතෙන්දි මේ ගරිල්ලට ප්‍රහාරයක් එල්ල කරා නම් ආයෙ හැංගෙන්න යන්න පුළුවන්ද? ගරිල්ලා වනාන්තරයේදී සැඟවී ඉන්න තැන විනාශ කළ නොහැකි එළියට ආපු මොහොතට දැකලා විනාශ කළොත් ආයෙ හැංගෙන්න යන්නේ නැහැ. මේ කෙලස් කියන්නේ ගරිල්ලා හමුදාවක් කියලා තේරෙනවද ඔබට? හැංගිලා ඉඳලා අවශ්‍ය මොහොතට ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයින් එළියට ඇවිදින් ඔබට ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැටෙන්න පහර දීලා ආයෙ හැංගෙනවා. ඇයි පිළිනොගන්නේ ලෝභක්කය, දේශක්කය, මෝහක්කය, නිබ්බානං කියන බුද්ධ වචනේ මේ ෂේවෙන්න වර්තමාන මොහොතේ එන්න ඇරලා අතීතය දැකලා ඉවර වෙලා අනාගතේ නොතිය ඉවර කරන්න ඕන. ඒකටයි සතිය තියෙන්න ඕන. ගරිල්ලෝ හැංගිලා ඉන්න බව දන්නවනම් කොයිලා හරි එන බවක් දැනගන්න ඕන. ඒ වගේම එන්නේ දුර්වල වෙනකොට බව දැනගන්න ඕන. ඒ නිසා ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර හංගල් ඉඳලා හරියන්නේ නැහැ. උපදින්නේ පස්දරට කෙරෙන කාරණාවලදී. ඒ නිසා ඒකට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. හටගන්න එපා. කැලේ තිබුණ තැන හොයන්න බෑනේ. අන්න අපට තියෙන්න ඕන කාරණාව. ඒ නිසා ඒ චලනයන් මත සිහිය තබා ගැනීම තුළ සමාධිය වැඩුණා වරුණාම අර කෙලෙස් වලට මොකුත් වෙන්නේ නැහැ. සිතක් බව හඳුනාගෙන හරියන්නේ නැහැ. ඒක ඉපදුනේ අතීත හේතුවක ඵලයක් වශයෙන්, එක්ක අනාගත හේතුවක ඵලයක් වශයෙන්. දැන් මේ ඔස්සේ යන්න බෑ මට. එහෙනම් මම බවටපත් වෙලා. ඔබට ඒක එතන සිතවිල්ලක්. දැන් අපි කියමුකෝ පෙර ජීවිතයක නැත්තම් මේ ජීවිතයේ මුලදී සිදුණා වූ හොරකමක් ඔබට. ඒ හොරකම සිදුවලා විශාල පාඩුවක් කළා එදා ඇඬුවා. අද මේක මතක් වෙනවා. දැන් එතකොට මේක සිද්ධියද? නෑ දැන් සිතුවිල්ලක්. නමුත් සිද්ධිය වශයෙන් දැකලා ආයෙත් අඬනවා නැත්තම් දුක් වෙනවා නේද? ඒ දුක් වෙන්නේ සිද්ධිය වශයෙන් දැකලා නිසා වරුණාම මේක මතකයට ආපු සිතුවිල්ලක් වශයෙන් දැක්කොත් එහෙම. මතකයේ තියෙවි නමුත් අඬන්න වෙලපෙන්න කාරණයක් නෑ නේද?
එනිසා අපි ලෝකය සමඟ සම්බන්ධ පවත්වන්නේ ගත වූ සහ ගත එන හා ඕනම එකක් සිතුවිල්ලක් මගින්. සිතුවිල්ල කෙනෙක් තැනක් දෙයක් කොට ලෝභදේශම වශයෙන් ගත්තා වූ බර තමයි බුදු දහමේ දුක කියලා කියන්නේ. සිතුවිල්ල නෙමේ දුක බර. පීඩනේ නැත්තම් ආතතිය කියන්නේ ඒක තමයි. සිවිදි හසා ගන්න තරම් බරයි සමහර අයට. ඒ බර ඔබ පටවා ගත්ත එකක්. දෛනිකව ඒ මොහොතේ කයට ප්‍රකට වන දේ අනුව කායනුපස්සනාව හෝ වේදනානුපස්සනාව හෝ චිත්තානුපස්සනාව හෝ ධම්මානුපස්සනාවට මාරු වීමෙන් සමාධියක් ලබා ගත හැකිය. මොනවද මේ කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ධම්මානුපස්සනාව පිටු 36ක් තිස්සේ තිබෙන්නා වූ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදේ නීවරණ ඔස්සේ විග්‍රහ කරන ඕන එකකින් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ මගේ මේ ප්‍රශ්නවල ඉදිරිපත් කිරීමේ පවතින අවුලක් අනවබෝධයක් කියලා එකනේ. කයට හරි සිතට හරි පස්දොරට හරි ප්‍රකට වෙන්නේ ඒක අරමුණයි. ඒ ඔක්කොම ගන්න ඇසෙන් කලින් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් ගන්නා අරමුණක් වශයෙන්. ඒ අරමුණේ තමයි ඔබ ඉන්නේ. මේ අරමුණට ඔබ සතු අතීතේ එනවා. ඒ තමයි උපන්න අකුසල නැත්නම් උප්පන්නං කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් හිස්සා විතක්කම්. ඔබ නසංසන් වෙන්නේ ඔබේ කය නෙමෙයි අර අරමුණට අදාළ කාරණා ආපු නිසා. ඔබට පුරුදු වෙලා තියෙන්නේ මේ කය වචන මේ නොසංසම් කාණුව මෙහෙවන්න. සංසුන් මිනිසා දැන් නැහැ. ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න, පලි ගන්න යන්නේ අර නොසංසුන් චෛතසික විසින්. මේක වළක්වන්න සිහිය ඕන. උපන් ක්‍රෝධය වහා සංසිඳවන්න කියලා කියනවා. මේ මොහොත ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැතුව අනාගත ඵලයක් උපදින්න හේතු තියන්නේ නැතුව සංසිඳවන්නයි සිහිය තියෙන්න ඕන. ඒක ප්‍රහාණ කියන වචනේ පාවිච්චි කරනවා. ප්‍රහාණය කියන්නේ ඉතුරු නැතුව අවසන් කරන්න. ඒ නිසා මේ හතරම එකවර වඩන්න බෑ. එක අරමුණ කියන එක තත්පරයයි තියෙන්නේ. ඒක දෙයයි කරන්න පුළුවන්. මට මේක පෙන්වන්න තියෙන්නේ ඔය අනිත් සූත්‍රවල තියෙන පුංචි දෙයක්. ඒ මොහොත මමත්වයෙන් ගත්තොත් මායයට බැඳේ සතියක් නැත. මඤ්ඤමානෝ කෝබිකු බද්දෝ මාරස්ස. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ ඒ මොහොත මමත්වයෙන් ගත්තයන් නම් සමාරයට බැඳෙන්නේ නැතුව ඉවර වෙනවා. අන්න ඒකට සිහිය තියෙන්න ඕන. අභිනන්දන මානෝ, උපාදීය මානෝ, අනුපාදීය මානෝ. ඉතින් ওই වචන වලින් ඕක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වර්තමාන මොහොත පාවිච්චි කරන්න ඕන විදිහ. මායයට බැඳෙනවා නම් මායයට බැඳෙනවා කියන එකේ තේරුම උපාදාන වී අවසන් වෙනවා. එහෙනම් සිහිය නැහැ. අහු වුණා සතරට. ඒ මොහොතම මුත්තෝ පාපිමතෝ. මේකට මොහොතවල් දෙකක් නැහැ. දරුවන්ට මම කියන්නේ කොහොමද? තත්පර දෙකක් දෙන්නේ නැහැ. පන්දු යවන්නගේ අතින් පන්දුව ගිලිහෙන්න. දැන් බැට් එකට එනවා. ඒ පන්දුවටමයි පහර දෙන්නේ. ඒ පන්දුවෙමයි දැවී යන්නේ. හරියට දැන හඳුනාගත්තේ නැත්නම් දැවී යනවා. හඳුනාගත්තොත් පහර දෙනවා. දෙකක් හම්බ වෙන්නේ නැහැ. එකනේ හම්බ වෙන්නේ. පැය 3මාරම ක්‍රීඩා කරන්නේ එක පන්දුවක්. පන්දුව ගානේ. අවුරුදු 100ක්ම හිටියත් ක්‍රියාත්මක කරන්නේ වර්තමාන මොහොත වශයෙන් මේ මොහොත. සසරට බැඳෙන්නේ සහ ඇලෙන්නේ සහ ගැටෙන්නේ සහ ගැලවෙන්නේ දෙකත් ඔක්කොම. කලේ බැඳෙන එක. ඒ සිහියක් තිබුණ නැති නිසා. කරන්න ඕනේ නොවැදී අවසන් කරන එක. මෙන්න මෙතෙන්ඩයි සිහිය තියෙන්න ඕන. එනිසා
ධර්ම දේශනා ශ්‍රවණය කරලා මේ දිග සූත්‍රයක් ගන්න නැතුව අපමාදෝ අමතපදම් පමාදෝ මච්චුනෝ පදම් කියන දෙක තේරුම් ගන්න බලන්න. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාර්සා මඤ්ඤමානෝ මුත්තෝ කියන එක තේරුම් ගන්න බලන්න. ඒකේ සතියයි ප්‍රමාදයයි දෙක තියෙනවා. යංකෝ බික්ඛවේ අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති යංකෝ බික්ඛවේ නානුසේති නමීයති නතේන සංකං ගච්ඡති. මේ තියෙන්නේ ඔය කියන එක තමයි ප්‍රමාදය අප්‍රමාදයයි. මේ කාටවත් ලියා ගන්න බැරි වුණා මේ උගුලට පොරාල්ලන්න නැතුව. උදාහරණයකුත් පෙන්වනු ලබනවා. අතුගාන විට මුලින්ම හුස්ම රැල්ලට අවධානය යොමු කිරීමෙන් පසුව රූපකය වෙනස් වීම දක්මින් ඉන්න අතර කනට ප්‍රකට වන කුරුල්ලෙකුගේ ශබ්දය ඇසුනොත් එය ඒ මොහොතේ උපදින සිතක් බව හඳුනා ගැනීම. ඒ අතර සමහර විට හිත අතීතයට ගියොත් ඒ උපාදානයක් බව දැන ගැනීම. ඔව් ඒක තමයි අතුගාමින් ඉන්නකොට අතුගාන එකනේ දැන් කරන්නේ. ඒක අතුගාමෙන් බැහැර වෙන එකනේ කුරුල්ලෙකුට යොමු වුණා කියන්නේ අතීතේ මතක් වුණා කියලා කියන්නේ ඒ වෙනත් අරමුණක් ආවා. ඒ කුරුළු සද්ද ඇහුවට කමන්නේ ඒක සුන්දරයි කියලා ඕනට රැලෙන්න යන්නේ නැතුව. නමුත් සුන්දරට අසුන්දර පැත්ත. අතීතෙන් තරහක් ආව නම් කවුරු හරි එක්කලා දැන් බලන්න ඕන අතුගා නෙමෙයි ඉන්නේ අතීතයට ගිහින් ඉන්නේ. මේ අරමුණ අන්න එයාට අහු වෙන්නේ නැතුව පවත්තන්න නැති වෙන්න සිහිය පාවිච්චි කරලා එයා අරමුණක් වශයෙන් දැකලා අතීතයේ සිදුවන සිද්ධියක හංගලා තිබිච්ච කොටසක් වශයෙන් දැකලා ඒක අතහරින්න. ඒ ඔස්සේ යන්නේ නැතුව. පුරුදු කරේ නැත්තම් විනාඩි 10ක් 15ක් ඒ ඔස්සේ යනවා. නම් පුරුදු කරන්න එනකොටම හොයාගන්න පුළුවන්. සමාධිය ලබා ගැනීම සඳහා මෙහෙම මාරු වීම හොඳද නැත්නම් කායටම හිත යොමු කරන්න ඕනේද? ධර්මයක් නැතුව පිටින්මයි මේ කතා කරලා තියෙන්නේ ඔක්කොම. ඇයි පිරිහෙන සමාධියට මෙච්චර පොර අල්ලන්නේ? ඔක ලබා ගත්තට කෙලෙස් යටපත් කරලා ඔකේ ඉන්න බෑ. ඒක ලෞකික දෙයක්. පිරිහෙන සමාධියක්. එහෙනම් බුදුදහමෙන් උගන්වන්නේ තදංග විස්කම්බණයමේ සමුච්ඡේද ප්‍රහාණය. එතකොට සමාධියක් තියෙනවා. ඒකට ආනන්තරික සමාධිය කියලා කියන්නේ. සෝවාන් වලින් එහා පැත්තට කෙලෙස් නැතකොට හම්බ වෙන මේ සමාධිය බුදුහාමුදුරන් උදුර ගන්න බෑ. ආපහු නැති වෙන්නෙත් නෑ. නමුත් ඔබ මේ සමාධිය හුරු කෙනෙක් නම් ඔබට ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේදී මේක නැති වෙන බව තේරෙනවා. වැඩ ටික කරන්න. එදිනදා වැඩ ටික. ඒකට තව එකතු කරගන්න මව්පියන්ට සැලකීම, සහෝදරයන්ගේ ගැන බැලීම, අසල්වාසීන් ගැන බැලීම, අසරණයන්ට පිහිටවීම ආදී සත් කාරණා ඔක්කොමත් එකතු කරගන්න. ඒවා ලක්කන්න කියලා නෑ. සැඟවුණ ගරිල්ලා වගේ ඇහැට කනට නාසයට දිවට කයට ගැටීමේදී රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා එනවා. තියෙන නිසා එනවා. බණ තේරුම් ගන්න ඉස්සලා තමන් හංගගත්ත කෙලෙස් හතර ටික තමන්ට පහර දෙන්න එනවා ගැටෙනකොට. ඇහැට කනට නාසයට ගැටෙද්දී මේවා උපදින්නේ තමන් හදාන තියෙන නිසා හේතු වශයෙන්. ඒවා ඉවර කරනවට උපන්න කුසල් දුරු කිරීම කියනවා. ඒවා ආයෙ එන්න නොතියනවට නූපන්න කුසල් නූපදීම කියනවා. මේ වර්තමාන මොහොත උපන්න කුසල් දුරු කිරීමටත් නූපන්න කුසල් නූපදීමටත් මහන්සි වෙන්න ඒ තමයි සතිය. ඒ සම්මා සති විකරලා තියෙන එහෙම නෙමෙයිද? එනිසා මේ ප්‍රශ්න ටිකේ මට පේන්නේ අවුල් වූ මනසක්. ක්‍රමයෙන් බුදුරු ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කිරීම තුළ ඔබ තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය පංචස්කන්ධේ ඉපදීම මැරීමකට ලඝු කරලා ඒකේ පමාවසාන උපමාව පෙන්නනවා. හැම සූත්‍ර දේශනාවකම මේක තමයි තියෙන්නේ. එතකොට ඔබට ඔය කෙලෙස් යටපත් කරන සමාධියකට ඔච්චර ලොල් වෙන එකක් නැහැ. නික්ලේශීව සංසොන් ඉන්න පුළුවන් ඇවිස්සෙන්නේ නැතුව. දැන් ඔය හදාගන්න සමාධියේ ඇවිස්සෙනවා. රජතුමා උපස්ථාන කරනවා තවුසෙකුට ධානලාභී.
රජතුමාට යුද්ධයට යන්න සිද්ධ වෙනවා බිරිඳට බාර දීලා දෙවියන් වහන්සේට අපපස්ථාන කරන්න. දෙවියන් වහන්සේ නාලා සිනිඳු සලුවක් ඇඳගෙන උපස්ථාන දානි දෙන්න බලන් ඉන්නවා. බලාපොරොත්තු නොවන මොහොත තාපසතුමා උඩින් ඉර්දියෙන් එනවා සඳුල් තලයට. බලාපොරොත්තු නොවන මේ සිනිඳු සලුව ඇඳගෙන නැගිටිනකොට තාපසතුමා දකිනවා තමන් පෙර ඇලුණු ගැටුණා වූ කෙලෙස් ස්වභාවය. නාරි දේහයක් නිර්වතින් දකිනවා. තමන්ගේ හිතේ හංගගෙන හිච්ච කෙලෙස් ඉපදුනා. ධානයෙන් පිරිහුණා. පයින් තමයි ගියේ. මේ තමයි ඔය ධර්මයක් නැතුව ඔය පුංචි ධානයක් නෙමෙයි ඉහළින් යන්න පුළුවන් ධානයක් හදාගත්තත් පස්සබිම හැදෙන්නේ ඇනේ නැහැටි. ජාතක පොත කියවලා බලන්න කෙලෙස් වලට වසඟ වෙලා ආපහු කැලේට ගිහින් උපදවාගෙන බඹලෝ ගිය හැටි ආයතරයක්. උපදවා ගන්නවා කියන්නේ හදා ගන්නවා. මේ නිවීම කියන්නේ උපදවා ගන්න එකක් නෙමෙයි තියෙන එකක්. ආයතනයක් නෙමෙයි. කෙලෙස් නැති විට හැමදාම තියෙන එකක්. කෙලෙස් තමයි නිවීම වහලා තියෙන්නේ. එහෙනම් නීවරණ කියන්නේ කෙලෙස් වලටනේ. ඒ ටික අයින් කරන්න සතිය පාවිච්චි කරන්න. ඒ නිසා අපි ධර්මයේ සරණ පාවිච්චි කරන්න ওই ධර්මයේ සරණ නැතුව ප්‍රශ්න අහන්නේ. මේ කෙලෙස් අයින් කියන දා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මික සරණ වර්තමාන ස්කන්ධ පංචකයට පාවිච්චි කළ හැකියි. ඒ ධර්මයේ පටිච්චසම්පාදේ නිරෝධය දැකීම වශයෙන් දුක නැති වුණු සරණ මාර්ගයේ වශයෙන් අනිදුක්ඛානාත්ම වශයෙන් තව විවිධ පැති තියෙනවා. පුළුවන් ධර්මයේ පාවිච්චි කරන්න. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ මේ වැදගත් කරුණ උන්වහන්සේ වටහාගත්ත දේ පැහැදිලි කරන මේ ධර්ම දේශනා මම මේ ලෝකේ තියෙන ආගමික පොත්පත් බොහොම කියවලා තියෙනවා. තනි පොතයි නැත්තම් ප්‍රකාශ ටිකක්. ඇයි මේ පොත් 50 ගානක් 18000 ගානක් පැහැදිලි කරන්න දරු උත්සාහය. භාවනාව වෙනයි බණ කියන්නේ කැලේ හිටපු රජුරෝ ගැන කතා කරන කතන්දර නෙමෙයි. ඒ ඔක්කොම උපමා කරගෙන ඔබේ සිතේ ඇසකරනාසේ උදව්වෙන් ඔබේ සිත කෙලෙසෙන හැටි සහ චිත්තාභ්‍යන්තරයට කෙලෙස් බැස ගන්න හැටි සහ එන් මිදෙන හැටි ඔක්කොගේම තියෙන්නේ ඒක. අන්න ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙම එපා නම් ඉතින් ඔබ ඔය ලෞකික සමාධියක් කඩාන ඉතින් රැවටි ඉඳලා ඕක අන්තිමට අසනීපයක් හැදුනහම මොකක් වුණාම කලබල වෙයි සමාධිය මතක නැහැ ඊට පස්සේ තරහෙන් බයෙන් ශෝකෙන් පරලෝ යන්න සිද්ධ වෙයි මනුස්ස ජීවිතෙන් ලබාගත් ප්‍රතිඵලයක් නැති වෙයි. එබැවින් මේ කරුණ පැහැදිලි කිරීමට ගත වී තිබෙන කාලය ඇති කියලා මම හිතනවා. අපි පිළිතුරු දෙන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න වලට. මම පසුගිය දවසක පිළිතුරු දුන්නා මගේ ධර්ම ශ්‍රවණය කරපු අය ඉදිරිපත් කරපු ප්‍රශ්න 12කට. ඒ ශ්‍රවණය කරපු අය. මේ තුල මම දකින්නේ නැහැ මගේ ධර්මයේ දේශනා ශ්‍රවණය කරලා තිබිච්ච බවක් මම පැහැදිලි කරන කාරණා. එහෙනම් ධර්ම ශ්‍රවණය කරලා මතුවෙන ගැටලු ඉදිරිපත් කරන්න. මේ අගක් මුලක් නැති ප්‍රශ්න ඉදිරිපත් කරන්න එපා. අපරාධ කාලේ. එහෙනම් මින් ඉදිරියට මේ ධර්ම ශ්‍රවණයේ වටිනාකම තේරුම් අරගෙන එක්ක අනිදුක්ඛානාත්මය තුළ එක්ක දුක හේතුව නැතිවීම මාර්ගය තුළ එක්ක ස්කන්ධ පංචකය තුළ පටිච්චසමුප්පාද නිරෝධය දකින ආකාරය තුළ ධම්මසක් පහල කරගන්න. අනතුරු ඔබට සතිය පිහිටයි දුකින් මිදෙන්න. ධම්මස පාදා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ දරනු ලබන්නේ ධර්මානුශාසනාව සඳහා චන්දිමා රොඩ්රිගෝ මහත්මිය විසින්. අරමුණු අතර මෙම උතුම් ධර්මදේශනය සඳහා දායකත්වය දැක් වූ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් චතුස්සත්‍ය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. චතුස්සත්‍ය ධර්ම ශ්‍රවණයෙන් අවබෝධ වෙන්නේ. පිනට ලැබෙන්නේ ආයු වර්ණ සැප බල. පිනට චතුස්සත්‍ය අවබෝධය ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න. ධර්ම ශ්‍රවණයෙන්ම තේරෙන්න ඕන දෙයක් ඒක. සියලුම සත්වයින්ට නිවන් අවබෝධය වෙනස මේ උතුම් ධර්ම දානමය කුසල් හේතු වාසනා වේවා.
අප සියලු දෙනාටම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට නිවැරදි ධර්මයේ ප්‍රායෝගිකව දේශනා කරනු ලබන පින්වත් ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දැන් දෙතුන් දවසක් කිව්වා මේක ආයෙත් මම කියනවා සමාජයට දැනගන්න. ලෝකෙ වෙනුවෙන් මෙහෙම ප්‍රාර්ථනා කළාට කමක් නැහැ. මම වෙනුවෙන් මේ වචනේ පාවිච්චි කරන්න එපා ඊට පස්සේ කවුරුවත්. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. මට ප්‍රාර්ථනීය බෝධි නැහැ. මං ගෞතමයන් වහන්සේගේ ධර්ම විශ්වාස කෙනෙක්. මෙතනින් එහා පැත්තට මං ජීවිතයක් විශ්වාස කරන්නේ නැහැ. බලාපොරොත්තුවක් නැහැ කොහෙවත් උපදින්න. බුදු ත්‍රිවාදී බුදු සමයේ තියෙනවා බුදු පසේ බුදු මහරහත් කියලා බෝධි තුනක්. සම්මා තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගත්තා. පසේ බුද්ධිය හම්බ වෙන්නේ බුද්ධෝත්පාදයෙන් පිට. මේක ඉපදිලා කවුරු හරි බුද්ධත්වයේ හරි පසේ බෝධිය හරි ප්‍රාර්ථනා කරනවා නම් ගෞතම බුදුහාමරන්ගේ බණ වැඩක් වෙන්නේ නැහැ ඒගොල්ලොන්ට. ඒ සක්කාය දිට්ඨිය තුළ තමයි දෙගොල්ලම සංසාරේ යන්නේ. අපේ බෞද්ධයින්ට තිබෙන්නේ බුදු සමයේ අරහන්ත බෝධිය විතරයි. ගෞතම සසුන තුළ නිවන් ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනීය බෝධිය කියන වචනේ පාවිච්චි කරන්න එපා. කෙලින්ම අරහන්ත බෝධිය විතරයි තියෙන්නේ. තේරුම් ගන්න මේවා. මේ දෙසරයක් තුන් සැරයක් කියලා තමයි ආයෙත් කියන්නේ. හොඳයි. ධර්ම දේශනා කරවා ගත්තා. කෙටියෙන් අදාළ ප්‍රශ්න වලට කරුණු පැහැදිලි කිරීම කළා. එකට එකක් සම්බන්ධ නැහැ. ධර්මයේ මූල කරගත්ත ප්‍රශ්න නෙමෙයි මේ තියෙන්නේ. ඒ නිසා මම ඒ ගැන කනගාටු වෙනවා. ඒ නිසා යෝජනා කරනවා තේරුම් අරගෙන Taman පිළිබඳ අවධානය යොමු කරගන්න. ඒ නිසා ඔබ හැම දිනාට මේ උත්සාහය තවදුරටත් ඉදිරියට යන්න ධම්මාස් ඇස පාදා ගැනීමට හේතු වේවා කියන ප්‍රාර්ථනාව කරමින් පරලෝකපත් ඥාතීන් පින් කැමති නම් අනුමෝදන් වී සුඛපවත් වෙත්වා. ඔවුන් මතුපදිනා ජීවිතකදී ධර්මයේ තේරුම් අරන් නිවන් ලබත්වා. ඔබට සද්ධර්මයේ වටහාගෙන ගෞතම සාසනයේ ඉක්මවා නොයා අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් නිවන සැනසෙන මං පෙතටපත් වෙන්න හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න අදිෂ්ඨාන කරගන්න උත්සාහ කරන්න. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං